ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. මගේ ආදර ප්‍රමාන්තයනි, උන්වහන්සේ උප්පත්ති කතා පොතේ ඔබව මාව මනුෂ්‍යව මවන විදිය බලන්න. උප්පත්ති පළවෙනි පරිච්ඡේදයේ දෙවෙනි උන්වහන්සේ උප්පත්ති පළවෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ 26 වෙනි වගන්තියේ කතා කරන කියන වචනය. උන්වහන්සේ දෙවියන් ඉන්පසු දෙවියන් වහන්සේ අපගේ ස්වරූපය අනුව අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා මවමු. ඔහු මුහුදේ මසුන් දහසේ පක්ෂීන්ද ගව මහිෂයන්ද මුළු පොළොව තලයෙහි සියලු වන මුර්ගයන්ද උරගයන්ද පාලනය කරත්වායි අනකල සේක. මගේ ආදර ප්‍රමාන්තයනි, ස්වාමීන් වහන්සේ මනුෂ්‍යයාට දුන්නේ මහා ගැඹුරු වටිනාකමක්. එක හිතාගන්න බැරි වටිනාකමක්. එතකොට ඒ වටිනාකම තමයි ඒ වටිනාකමම තමයි එක දේව දූතයන්ටත් නැති තැනක්. දේව දූතයම මැව්වේ ස්වාමින් වහන්සේට සමානත්වයකට නෙමෙයි. එතකොට උන්වහන්සේ ඔබව මහා වටින තැනකට තියලා තියෙන්නේ. ඔබ කියන්නේ අතිශයින් වටින පුද්ගලයෙක්. ඒ වටිනාකම තමයි ඔබගේ මගේ ජීවිතයේ ඒ මුතුනේ තියන්නේ. ඒතර ඒ වටිනාකම ඇවිල්ලා ලෝකයේ මට්ටමින් ලෞකික මට්ටමින් වටිනාකමක් නෙමෙයි. ඒකයි ස්වාමීන් වහන්සේ පොසත් තරුණයට කතා කරලා කියන්නේ එයා හැම දෙයක්ම කරද්දී ඔබ හැම දෙයක්ම අත්හැරලා මාත් එක්ක එන්න කියලා. ඒතර වටිනාකම තියන්නේ උන්වහන්සේගේ සමානත්වය තුළ. ඒතර ඒ කනෙක්ෂන් එකත් එක්ක ඔබ හරියටම කවුද කියන එක දන්නේ උන්වහන්සේ විතරයි. අබ්‍රහම් හිතුවේ එයා වඳ කෙනෙක් කියලා. ආබ්‍රහම් වඳ කෙනෙක් කියලා හිතද්දී කිසිම දරුවෙක් අවුරුදු 75ක් වෙනකනුත් හිටින් නැතිකොට දෙවියන් වහන්සේ කතා කළා කියනවා ආබ්‍රහම් 75 මම ඔබට දරු පරපුරක් දෙනවා අහසේ තරු වගේ කියලා. එතකොට එතනින් තමයි ආබ්‍රහම් ජාතීන්ගේ පියා වෙන්නේ. මගේ ආදර ප්‍රමාන්තයනි, ස්වාමීන් වහන්සේ කතා කරලා ඉතින් මෝසස්ට කතා කරලා කියද්දී මෝසස් හිතුවේ අනේ යන්තම් පවුලක් පන්සලක් වෙලා එයාගේ කටයුතු කාර්ය කරගෙන යන්න බැටළුවෝ ටික බලාගෙන එයාගේ පාඩුවේ. හැබැයි එතන නෙමෙයි තැන උනේ. ස්වාමීන් වහන්සේ මෝසස්ට වෙනම කැඳවීමක් දෙනවා. ජෙරමියා හිතුවේ නෑ එයාව මෙහෙම ජනතාවකට කතා කරගන්න තෝරගයි කියලා. හැබැයි දෙවියන් වහන්සේ කැඳවද්දී දෙවියන් වහන්සේ කියනවා මම ඔබ දිවැසිවරයෙක් විදියට පත් කරලා ඉවරයි. මම ආදර ප්‍රමාණිත දේව මෑණියෝ සාමාන්‍ය විදියට විවාහ ගිවිසුගෙන ඉන්නේ නැද්දි උන්වහන්සේ කතා කරලා කියනවා ඔබ දෙවියන් වහන්සේගේ මව වෙන්න මම තෝරගත්තා කියලා. සාවුලු කියන චරිතය දමස්කයට ගියේ පරිසිවරේ ගමාලියලගේ ගෝලයෙක් විදියට. ඒතර ඒ තැන එයා හිතුවේ එහෙමයි කියලා. හැබැයි ස්වාමීන් වහන්සේ වට්ටලා එයාගේ ජීවිතේ වට්ටලා දූවිල්ල කාන තැනට පත් කරලා ආලේප කරන්න වෙන තැනකට මතෙව් හිතුවේ එයා අයකැමියෙක් කියලා. ස්වාමීන් වහන්සේ මේසේ දාලා ඉන්න කිව්වේ සුවිශේෂය ලියන උන්වහන්සේගේ ශ්‍රාවකෙක් කරන්න. පේදුරු ජුවාම් ජාකෝබ් හිතුවේ ඇන්ඩ්‍රු හිතුවේ එයාලා මාළුකාරයෝ කියලා. ස්වාමීන් වහන්සේ එයාලව කැඳෙව්වා. මම ආදර ප්‍රමාන්තයනි, ඔබගේ ජීවිතයේ වටිනාකම තියෙන්නේ උන්වහන්සේ ගාව. හරියටම උන්වහන්සේ දන්නේ ඔබගේ ජීවිතයේ වටිනාකම මොකක්ද කියන එක. ඒක අද දවසේ අපි මේ වටිනාකම අයිති කරගෙන ඔබ මම කවුද කියන එක මවපු කාර්ය මවපු දේ ඇයි මැව්වේ කියන එක ලංකාවේ ඉන්න හොඳම ගිටාරිස් කෙනෙක් තමයි බුද්ධික කියන්නේ. බුද්ධික කියන්නේ හොඳම ගිටාරිස් කෙනෙක්. එයා අපේ CD එකේ ප්ලේ කරන්නේද්දී මම එයාව එක්කගෙන එන්න ගෙදර ගිය වෙලාවේ එයා මට කිව්වා ෆාදර් මට ලක්ෂ ගානක ගිටාර එකක් හම්බුණා. හැබැයි ඒක තිබුණේ කාගේද මන් දන්නේ නැහැ ගෙදර. රටේ ඉඳන් බඩු වෙවන ගමන් එයා ඒක එවලා තිබුණා. ඒ එවලා තිබිච්ච ගිටාර එක මම ගත්තා රුපියල් 10-15000ක් දීලා. එයා දන්නේ නැහැ ඒකේ වටිනාකම. ලෝකෙටම කිහිපයයි තියෙන්නේ ඒ ගිටාර එකෙන්. මම ආදර ප්‍රමාන්තේනි
ඔබ ස්වාමින් වහන්සේගේ අතට වෙනකං. ස්වාමින් වහන්සේගේ දෑතට ඔබ බාර වෙනකං. ඔබගේ වටිනාකම වෙන කවුරුත් දන්නේ. එනිසා ලෝකය තුළ පාවිච්චි වෙලා රැවටිලා අහු වෙලා නන්නත්තාර වෙලා ඔබගේ වටිනාකම නැති කරද්දී. මතක තියාගන්න ඒක තමයි යකාගේ ප්‍රධානම ටාගට් එක. ඔබගේ වටින තැන නටා නැති කරන්න. මොකද ජුවම් 10 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි වගන්තිය උනාස කතා කරලා කියනවා. ජුවම් 10 උනාස කියනවා සොරා එන්නේ සොරකම් කරන්නටත් මරන්නටත් විනාශ කරන්නටත් පමණකි. ඌ හොරකම් කරන්න ඕනේ. ඔබව හොරා ගන්නට ඕනේ. ඔබව රැවටිලි කාරයෙක් ඔබව රවට්ටන්නට ඕනේ. එතකොට ස්වාමීන් වහන්සේගේ හස්තයෙන් ඌව ගන්න මුලින්ම ඌට ඕනේ ඔබගේ ජීවිතය වටින්නේ නැහැ කියලා කියන්න. ඔබ මේ ලෝකෙට එන්න බිඳිච්ච ලෝකයකට මගේ ප්‍රමාන්තනේ. මේ ලෝකේ බිඳිච්ච තැනකට බිඳිච්ච දෙමාපියන්ගේ දෑත්වලට ඔබ එන්නේ. එයාලගේ ප්‍රශ්න අරගලත් එක්ක. සමහර වෙලාවට ඔබ මේ ලෝකෙට ආවේ එයාලා සැලසුම් කරලත් නෙමෙයි. එයාලා හිතුවේ නෑ ඔයා පිළිසිඳගෙන ඉන්නදිත් එයාලා දන්නේ නෑ. සමහරට ඒක ඔබව පිළිසිඳ ගත්තයි කියන එක එයාලට වදයක් වෙන්නට ඇති. ඔබව ගබ්සා කරන්නට හිතා ගන්නට ඇති. එහෙම තැන් ජීවිතය ඇති. මම ආදර පුතේ දුවේ ඒ හැම දෙයක්ම ඒ හැම සිතුවිල්ලක්ම ඔබට බලපානවා. ඔබ වැඩගත් නැති දරුවෙක්. ප්‍රතික්ෂේප වෙච්ච දරුවෙක්. ඒක ජාන අස්සටම යනවා. ඔබ මනස ඇතුළට ඒ ප්‍රතික්ෂේපේ බලපානවා. එතන ඒ බලපාන තැන ඔබ ඉපදුනයින් පස්සේ මව් කුස තුල ඉපදුනයින් පස්සේ වෙන හැම පුංචි සිද්ධියක්ම නපුර පාවිච්චි කරනවා ඔබ වටින්නේ නැහැ කියන තැනකට ගන්න. ඔබට අවශ්‍ය අවධානය අවබෝධය ලැබෙන්නේ නැහැ. attention එක ලැබෙන්නේ නැහැ. පවුලේ ඔබ තමයි මුලින්ම හම්බ වුණේ. ඊට පස්සේ ඔබ එහෙම ඉන්නේ නැද්දි මම ප්‍රමාන්තනේ ඊට පස්සේ ඔබගේ මල්ලි නංගිව හම්බ වෙනවා. ඔබට රිබිච්ච ටෙන්ෂන් එක නැති වෙනවා. ඊට පස්සේ ඔබ වටින්නේ නැහැ කියලා හිතනවා. ඊට පස්සේ අම්මා ඔබව අනිත් තාත්තක කම්පයා කරනවා සසඳනවා. ඔබ හිතනවා මම කවුද කියලා. ඊට පස්සේ ඔබම බලනවා ඔබ තුල වටිනාකමක් නැහැ. ඊට පස්සේ ඔබට ඕනේ වෙන කෙනෙක් වෙන්න. මයාදර ප්‍රමාන්තයනි යකා නපුර හැම තිස්සෙම හදන්නේ ඔබගේ ස්වාමින් වහන්සේගේ ඇස්වලින් තියෙන වටිනාකම නැති කරන්න. නමුත් වචනේ කතා කරන්නේ ඒක නෙමෙයි. යෙසායා උන්වහන්සේ 43 වෙනි වගන්තිය 4 වෙනි වගන්තිය 40 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි වගන්තිය උන්වහන්සේ කතා කරලා කියනවා. ඔබ මගේ ඇස් සමුවේ වටිනා වස්තුවක්. නුඹලා මගේ ඇස් සමුවේ වටිනා වස්තුවක් වන බැවින්ද ගරු කටයුතුව සිටින බැවින්ද මම නුඹලාට පෙම් කරන බැවින්ද. ඒකම ඇත්ත. හැබැයි නපුරක් කියනවා වටින්නේ නැහැ ඔබ කියලා. ඒ නිසා මොකද වෙන්නේ? ඊට පස්සේ මේ පවුලෙන් වෙන රිජෙක්ෂන් එකෙන් ඔබ බજાર එකට යනවා. ඔබගේ පියර් ගෲප් එකට. ඔබගේ යාළුවෝ ටික ඉස්කෝලේ සෙට් එක කට්ටිය. එතන මචං මාරයි, ඔයා මාරයි කියද්දි ඔබ වටිනාකම එතනින් ගන්නවා. එයාලා කියන ඕන ජරා වැඩක් කරනවා. ඊට පස්සේ එයාලා ඔයාව පාවිච්චි කරලා අතාරිද්දි ඒ යාළුකම් අවස්ථාවාදී කියලා දැනගෙද්දි ඔබ තට්ට තනි වෙනවා. බාදර සම්බන්ධකමකට යනවා. ඒ පුද්ගලයා කියනවා ඔයා ලස්සනයි, ඔයා වටිනවා, ඔයා මාරයි, ඔයා මගේ හැම දෙයක්ම කියන වචන වලට ඒ පුද්ගලයාට ඔබ රැවටෙනවා. ඒ වටිනාකමට ඔබ වහල් වෙනවා. මුළු ජීවිතේම ස්වාමීන් වහන්සේට දීපු තැනත් ඔබ එක්කෙනාට දෙනවා. එතනින් පාවිච්චි වෙනවා. රැවටෙනවා. ඔබ විවාහයට යනවා. විවාහයට යන්නේ ලොකු බලාපොරොත්තුත් එක්ක. ලොකු සිහිනත් එක්ක. එහෙම යන ඔබ හස්බන්ඩ් මුලින් කරපු වගේ කිරීම ඔබට කරන්නේ නැහැ. වයිෆ් ඔබව ගණන් ගන්නේ නැහැ. එතන වටිනාකම නැති වෙනවා. පෞල් ජීවිතවල විශේෂයෙන්ම පළවෙනි දරුවා හම්බ වෙද්දී හස්බන්ඩ්ලා ලොකු ක්‍රයිසිස් එකකට යනවා. සමහර වෙලාවට එයාලට තිබිච්ච ඇටෙන්ෂන් එක දරුවට යද්දී හස්බන්ඩ් දන්නේම නැතුව තනි වෙනවා. අනියම් සම්බන්ධවල පැටලෙන ප්‍රධාන කාරණාවක් එක. වයිෆ්ගේ ඇටෙන්ෂන් එක මම කියන්නේ අනියම් සම්බන්ධතාවක හරි කියන එක.
ඒක තමයි සයිකොලොජිකල් බෑග්ග්‍රවුන්ඩ් එක. අටෙන්ෂන් එක නැති වෙනවා. ඊට පස්සේ දරුවෝ හම්බුනයින් පස්සේ ඒ දරුවන්ගේ ඒ ජීවිත ඒවත් එක්ක ඔබව වටින්නේ නැහැ. දරුවෝ රියැක්ට් කරන විදිය, දරුවෝ මුළු ජීවිතයම මගේ ප්‍රමාන්තේනේ මුල සිට අගට ඔබව වටින්නේ නැති තැනකට නපුර ගන්නවා. ජීවිතේ ස්වාමින් වහන්සේ මත පදනම් වෙන්නේ නැතිව ලෝකය තුල වටිනාකම හොයන්න නපුර පුරුදු කරනවා. එහෙම පුරුදුනයින් පස්සේ අපි ලෝකයේ තුලයි ඒ වටිනාකම. ඒතර මම කවුද? අනිත් අය මාව දකින විදිය, අනිත් අයගේ ඉමේජ් එක. ඒක තමයි මට වටින්නේ. ඒක තමයි මට ඕනේ. ඊට පස්සේ අපි මොකද කරන්නේ? අපි ප්‍රතිරූප හදා ගන්නවා. ප්‍රතිරූපයක්. පේන ජීවිතයක්. රැවටෙන ජීවිතයක්. මගේ ආදර ප්‍රේමන්තනේ, ඒකයි ස්වාමීන් වහන්සේ පරිසිවරුන්ට බනින්නේ. ඔබ සුදු වුණු ගාපු සෝන් ගෙවල්. ඔබ රවට්ට ගන්න ජීවිත. මොකද ඇතුළ ඒ තරම් අගාධයක් වෙච්ච නිසා, හිස් වෙච්ච නිසා, පාළු වෙච්ච නිසා. ඒක වහගෙන අනිත් අයගේ ඉමේජ් එක. ඒක පරිසිවරුන්ට උන්වහන්සේ පළු යන්න බනින්නේ මේ දවස්වල. ඒ කියන්නේ අනිත් අය දකින විදිය ටසල්ස් මේ දාවලු දික් කරගෙන ලොකු ඇඳුම් ඇඳගෙන ධර්මශාලාවල ප්‍රධාන ආසන ගන්න මිනිසුන්ගේ ගරුනම්බු ගන්න කැමති ඔබ කෛරාටිකයන්, ඒ කියන්නේ හිපොක්‍රිට්ස්, ඒ කියන්නේ නළුවෝ රංගපාන අය. මෑදර බෙමන්තියනේ අපි කී දෙනෙක් ඇත්තට hina වෙනවද? කී දෙනෙක් ඇත්තට සතුටු වෙනවද? සමහර වෙලාවට මේක රංගපාල අපිට හති. බොරුවක ජීවත් වෙලා ඇති. ඒකයි ජීවිතයේ යථාර්ථය. හැබැයි ඔබ පාපොච්චාරණයට යනකොට මගේ ප්‍රමාන්තයනේ. කවදාවත් ඒ පාපොච්චාරණය කරන තැන ඔබට චෝදනා කරන තැනක් නෙමෙයි. පාපොච්චාරණය කියලා කියන්නේ අකීකරු පුත්‍රයා තාත්තා ගාවට ඇවිල්ලා ඇත්ත කියද්දී තාත්තා ඒ විදියටම දරුවව බදාගත්ත තැනක් පාපොච්චාරණය කියන්නේ. ඒක හරි ලස්සන අත්දැකීමක්. මමගේ ස්පිරිචුවල් ඩිරෙක්ටර්ව මම හිතනවා අවුරුදු කාලයකට පස්සේ හම්බෙන්න ගියේ. ඒ යන්න ඉස්සෙල්ලා මට යන්න හිත දුන්නෙම නෑ මගේ ප්‍රමාන්තේ. මොකද ෆාදර් මාව ඉන්න නවුත් දන්නවා. ෆාදර්ගේ අතේ තියෙන්නේ පොරව ගහ මුලට තියනවා වගේ කපලා කොටලා දානවා. කෙල්ලින්ම චක් කියලා නිකන් හිතක් පපවන්න නැතුව දෙනවා. ඉතින් ඒ කියන්නේ ඒක රිදෙන නිසාම යන්න කැමති නැහැ. යන්න හිතුනේම නැහැ. මම හිතාගත්ත ෆාදර් ඔගස්ටින් ගාවට යනවා කියලා. ආහිත් යාඥා කරද්දි තේරුණා ෆාදර් ඔගස්ටින් නෙමෙයි තැන. මගේ ස්පිරිචුවල් ඩිරෙක්ටර් ගාවටයි මම යන්නට ඕනේ. ෆාදර් ඔගස්ටින් හොඳයි. හරි ලංකාවේ ඉන්නේ. ෆාදර් ඔගස්ටින් කිව්වා ඕන ෆාදර් කෙනෙක්ට වෙලා හම්බ වෙන්න කියලා. හරි පස්සේ හම්බ වෙමු. හැබැයි ප්‍රධාන ප්‍රශ්නය මම මගේ ෆාදර් ගාවට යන්න. ඒ ඔළුව ඇතුලේ දැන් මම මාව ජජ් කරගෙන මම ඩ්‍රයි සීසන් එකක හිටියේ මගේ ප්‍රමාන්තේ. මම කිව්වේ මම ගිය සතියේ ඉඳන්ම එන අවුල් තැනක උනාසෙව දැනෙන්නේ නැති තැනක ඉතින් චෝදනා ගොඩක් මම මටම දාගෙන විනාශ කරගෙන කියන්නේ ඇතුලේ නන්නත්තර වෙලා හිටියේ. මම ඊයේ ගියා ස්වාමීන් ෆාදර් හම්බ වෙන්න ගිහිල්ලා ෆාදර් ගාව දන ගහලා පාපොච්චාරණය කරද්දී මං හිතුණා අපරාධේ ඇයි මම කලින් ආවේ නැත්තේ කියලා. අර මගේ ලේබල් මට මාව ගහගෙන හිටිය ලේබල් ඒ කන්ටෙම් කරගෙන හිටිය තැන් ෆාදර් ස්වාමීන් වහන්සේ ෆාදර් හරහා එක වචනයකින් ගැලෙව්වා. ඒ වටිනාකම මහා වටිනාකමක්. පිටුම කවදාවත් මම කරන දේවල් වලට හොඳයි කියන්නේ. දේශනා කරන ඒවා වර්ෂිප් මේවා කිසි දෙයකට හොඳයි කියන්නේ. ඉතින් ඒවා මම චැලෙන්ජ් කරනවා ෆාදර්. ෆස්ට් ටයිම් ඊයේ මට ෆාදර් කියනවා ෆස්ට් ටයිම් මේ අවුරුදු ගානකට පස්සේ you are gifted. You have a gift to preach. You have a gift to ඒක ෆාදර්ගේ අතින් ජීවිතයට ඇවිල්ලා නැහැ. මම චැලෙන්ජ් කරගපුවා කරේ you have gift to preach. මගේ ෆාදර් මම මෙහෙම
මෙහෙම පාපොච්චාරණයක් ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම ලෑස්ති වෙලා හිටියේ කැපිලා කොටලා ICU එකට වගේ යන්න. තේරුණාද කියන එක? මම කෙලින්ම ෆාදර් කියන මම කියනවා ෆාදර් වහන්සේ මම ආස නැහැ ඔබ වහන්සේ ගාවට එන්න මම එන්නෙම නැහැ කියලා ඒකත් ඉතින් ඒ පාපයත් කිව්වා මම. ඊට පස්සේ ෆාදර් කියනවා ඒ කාලේ එහෙමයි කලන. දැන් එහෙම නෙමෙයි. දැන් ෆයින් ටියුනින්. දැන් වෙන තලයක්. මමත් ඒ ෆාදර් අස්සන්ට කියනවා ඒ කියන්නේ ඒකයි ෆාදර් ඒ කියන්නේ ෆාදර් මම මෙහෙවන විදිය හැබැයි මම හිටියේ එතන නෙමෙයි ජජ්මන්ට් ගොඩක ගැඹුරු ජජ්මන්ට් ගොඩක මම දැන් හිතුවා හරි ඉවරයි මේකත් ඉවරයි දැන් මම හිතුවා රිෆ්ලෙක්ෂන් නතර කරන්න කියයි වර්ෂිප් නතර කරන්න කියයි ඔබ තමයි මං හිතන් හිටියේ ඔක්කොම එපා නිශ්ශබ්ද වෙන්න කියලා කියලා හැබැයි ඒක වචනයයි අර මම බය වෙලා නන්නත්තර වෙලා හිටියත් වේ ජේසු ඒ යථාර්ථය තුළ ඒ කොමිසම කරද්දිම මට තේරුණා කොමිසම කරද්දි ඒ ඇත්ත දෙද්දි අර මගේ තිබිච්ච ඩිස්කනෙක්ටඩ් ගතිය ජේසු ඈතයි කියලා හිතපු තැන උන්වහන්සේව දැනෙන්නේ නැහැ කියලා හිතපු තැන මහා දයාබර ආදරයකින් වෙලුණා කාලයක් නොගලපු කඳුළු කැට පිටින් වැටෙන්න ගත්ත ඒ වෙලාවේ ඒක මහා සුන්දර පුදුමත් දැකීමක් මම හිතුවා අපරාධේ අද මම ආවේ නැත්තම් ඔබ වහන්සේ ගාවට මම කල් දැම්ම නම් ඒක මහා අපරාධයක් මගේ ආදර පුතේ ජේසු ගාවට ඇත්ත අරගෙන යද්දී ජේසු ගාවට ඇත්ත අරගෙන යද්දී උන්වහන්සේ කවදාවත් කෙලසන්නේ නැහැ ඔබව හැබැයි බොරුවක් කරද්දී උන්වහන්සේට කරන්න දෙයක් නැහැ ඔබට පරිසිවර වගේ දෙබිඩි ජීවිත එක්ක උන්වහන්සේට කරන්න දෙයක් නැහැ. එතන උන්වහන්සේ ඉතින් ඒක බොරු ඔබගේ choice එකක්. නපුරා බය කරලා හංගන අද සුවිශේෂ කතා කරන අපි ඒක බලනවා. බය කරලා හංගන්නේ. ඒක බය කරලා අර තුන්වෙනි සේවකයා වගේ එක ටැලන්ටුවක් ලැබපු එක්කෙනා වගේ උන්වහන්සේ නොඅපුළු තැනින් කපන නපුරු කෙනෙක් නිසා මෙන්න හංගලා තිබ්බා. මෙන්න දුන්නා. මෙන්න ගන්න. ආදර ප්‍රමාන්තිනේ එනිසා ඔය ප්‍රෝඩාව වාගත්තට යන බොරු කියපු ගමම්ම ස්වාමීන් වහන්සේට ඊට එහා දෙයක් කරන්න බෑ. මොකද ඒක ඔබගේ choice එක. ඒක ඔබගේ choice එක. ජුදාස් සල්ලි හොරකම් කරන්න පුරුදු වෙලා හිටියා. ජුවම්තුමාගේ 12 වෙනි පරිච්ඡේදය බලන්න. ජුවම්තුමාගේ 12 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ ජුවම්තුමා පැහැදිලිවම කතා කරලා කියනවා බෙතානියේ ආලේප කරන තැන ඇලබැස්ටර් ක්‍රිදිකාසි 300ක් විතර වටිනා සුවඳලාටු උන්වහන්සේට ගාන්ති මරියා ජුදාස් කියනවා පස්වෙනි වගන්තිය මේ විලවුන් රිදිකාසි 300කට විකුණා දෙලිඳුන්ට නොදුන්නේ මන්ද යසිය. ඔබ එසේ කීවේ දෙලිඳුන් ගැන කැක්කුමක් තිබුණු නිසා නොව. ඔව් සොරෙකු බැවිනි. පොද මුදල් පසුම්බිය බාරව සිටියෝ එහි දමන ලද දේ සොරා ගන්නට පුරුදුව සිටියේය. ඒ කියන්නේ ජේසු දන්නේ නැද්ද? ජේසු එක්සැක්ට්ලි දන්නවා. හැබැයි ජේසු ළඟට බදාගෙන කිව්වද අයියා හොරෙන් ගන්න කියලා. නෑ ජේසු අයියා ඔබ මා පාවා දෙන්නේ. හිමිමින්ද. උන්වහන්සේ ජුදාස් කතා කරද්දී ගැන ඇහුවේ නෑ. උන්වහන්සේට අහන්න තිබුණා. ලැජ්ජ කරන්න තිබුණා අහු කරන්න තිබුණා හැබැයි උන්වහන්සේ ඒක අදින්නේ නැහැ ඒක ඔබගේ choice එකක් ඇත්ත අරගෙන යනවාද කියන එක choice එකක් මම ආදර ප්‍රේමාන්තිනේ දුබලකම නෙමෙයි ප්‍රශ්නය පාපයට වැටුණයි පස්සේ ඒක හංගන එකයි ප්‍රශ්නය අද අපි මෙතන ඉන්නේ ඒ ඇත්ත ස්වාමින් වහන්සේ ගාවට ගිහිල්ලා කියන නිසා එතන එකයි අද පළවෙනි කීමේ කතා කරන්නේ ඇදහිල්ලෙන් ආබ්‍රහාම් ගැලවෙන්නේ බලන්න ඒක ඇදහිල්ලෙන් එසේනම් අපේ ජාතියේ පියා වූ ආබ්‍රහාම් ගැන අපි කුමක් කියමුද ඔහු දමිඩි බවට පමුණු ලැබුවේ කෙසේද ආබ්‍රහාම් සිය ක්‍රියා නිසා දමිඩි බවට පමුණු ලැබුවේ නම් පාරට්ටු කර ගැනීමට හේතුවක් ඔහුට ඇත ඒ කියන්නේ මම කරපු දෙයින් තමයි මෙම උනේ ඒ කියන්නේ ආබ්‍රහාම් ඇවිල්ලා කවුරු හොඳ ડોක්ටර් කෙනෙක් ගාව සර්ජන් කෙනෙක් ගාවට ගිහිල්ලා නැද්ද? එතකොට එයාගේ ස්පර්ම් කවුන්ට් එක අරගෙන ඊට පස්සේ සාරාගේ කොහමද වූම්බ් එකට කප් එකක් කරලා නැද්ද? කොහමද කියලා ඊට පස්සේ මේ ටෙස්ට් ටියුබ් බේබි කෙනෙක් හදන්න නේද? ඒ සාරාගේ ඩිම්බ ටික එකතු කරලා ආබ්‍රහාම්ගේ ශුක්‍රාණු දාලා ඊට පස්සේ කලල කීපයක් හදාගෙන කැමති එක තෝරලා ඒක පළ කරනවා. මේක සභාව එකක දෙයක් නෙමෙයි හොදේ. සභාව මේක එකක නැහැ.
ඒක අපේ ඉගැන්වීමට වැරදි. එතකොට මම ප්‍රමාන්තනේ ඩිම්බය තෝරන්නේ කවුද? ડોක්ටර්. මොන සුක්‍රාණුද කියලා තෝරන්නේ කවුද? ડોක්ටර්. ඒක ඇවිල්ලා මේක ලැබ් එකක වෙන දෙයක්. ඊට පස්සේ ඒකේ දරුවෝ හදලා දරුවෝ හද කියන්නේ මෙලා අතපය තියෙන නෙමෙයි සංසේචන වෙච්ච පුංචි ක්‍රොමෝසෝම් 46 මම කියන්නේ. ඒතර ඒකෙන් ශක්තිමත්ම කෙනාව දාන්නේ හදන්න. ඒතර අනිත් අය ඩිම්බය සුක්‍රාණුව සංසේචනය වන තැන ජීවයක් තියෙනවා. එතන ජීවයක් තියෙනවා. ඒ ජීවය එතන ඉඳන්ම ගබ්සා කරනවා. සමහර පෙති තියෙනවා සංසර්ගයෙන් පසුව පැය 72ක් ඇතුළත බොන්න. තනිකර ගබ්සාවක්. තනිකර ගබ්සාවක් මතක තියාගන්න. ඒ නිසා දැන් මම වෙන පැත්තක් කතා කරන්නේ. එතකොට ආබ්‍රහම් ඇවිල්ලා තමුන්ගේ ශක්තියෙන් දරුවෙක්ව හදාගත්තේ නැහැ. ඇත හිල්ලෙන් ස්වාමින් වහන්සේ ඇත හිල්ලෙන් එයාට දුන්නේ. ඒතර ඇත හිල්ලෙන් දරුවා හදාගත්තා නම් ඒක ස්වාමීන් වහන්සේ දුන්නු දෙයක් නම් ස්වාමීන් වහන්සේට කියලා පාරට්ටු කරන්න බෝස් කරගන්න දෙයක් නැහැ. මම පුතේ ඒකයි ඒක gift එකක් වෙන්නේ. ඔබගේ වටිනාකම ඇවිල්ලා ඔබ මේ කරපු දෙයක් achieve කරපු දෙයක් ඔබගේ ඩිග්‍රිය පට්ටම් ලාඩම් ඔබගේ මේ දක්ෂතාවයන් එක්ක එන දෙයක් නෙමෙයි. ඔබගේ වටිනාකම තියෙන ස්වාමීන් වහන්සේගේ අතේ විතරයි. ඒතර ඔබගේ ජීවිතේ ඇත්ත වැරදින දේ ඒකෙන් ඔබගේ වටිනාකම අඩු වෙන්නේ නැහැ. ඔබ කනෙක්ට් වෙන තරමට සම්බන්ධ වෙන තැන සියලුම දේ යහපතට පෙරලන්න උන්වහන්සේට පුළුවන්. එනිසා ලෝකයේ තුල වටින් නැති තැන ඔබට වහගෙන ආවරණය කරගෙන ඔබම මොකද වෙන්නේ? රවට්ට ගන්න ප්‍රෝඩාවක හිපොක්‍රිට් කෛරාටිකයෙක් විදිහට ජීවත් වෙන තැනයි උන්වහන්සේට අප්පිරිය වෙන්නේ. අබ්‍රහම් කතා කළා කියනවා. අබ්‍රහම්ට කතා කළා කියනවා පවුලතුමා. ආබ්‍රහම් සිය ක්‍රියා නිසා දමිඩි බවට පැමිණිලා එහෙත් දෙවියන් වහන්සේ ඉදිරියේ එසේ කිරීමට ඉඩක් නැත. ශුද්ධ ලෙවල් ලියා ඇති පරිදි ආබ්‍රහම් දෙවියන් වහන්සේ අදහාගත්තේය. ඒ ඇදහිල්ල නිසා ඔහු දමිටු කෙනෙකු බව උන්වහන්සේ පිළිගත්සේක. එතන ධර්මිෂ්ඨකම් මොකද්ද? උන්වහන්සේ අදහාගත්තා කියන එක. එයාගේ ක්‍රියාවක් ඔන්න දැන් මම මෙහෙම කරා එකක් නෙමෙයි. ස්වාමීන් වහන්සේ මට කිව්වා අතාරින්න මව්බිම පියාගේ නිවස නෑදෑයන් අතාරලා යන්න මම පෙන්වන දේශයට මම අතාරලා ආවා. ස්වාමීනි ඔන්න මං අතාරලා ආවා. හරිද? හරි දැන් ඔබ වහන්සේ බලා ගන්න ඕන. හරිද? එහෙම IRC නෝක් මොනවද? යදාගෙන අතාරලා ආවේ ඇදහිල්ලෙන්. ස්වාමීන් වහන්සේ පොරොන්දුවක් දෙනවා මම අහසේ තරු වගේ දරු පරපුරක් දෙන්න. ඒක අදහා ගන්නවා. ඒ සඳහා අබ්‍රහම්ට කරන්න දෙයක් නැහැ. කරන්න තියෙන එකම දේ අදහා ගන්න එක. මගේ ආදර පුතේ දුවේ ඔබගේ ජීවිතයේ අදහනවා නම් ඔබ මේ මඩ ගෝර මේ ජරා ගොඩ මේ විනාශය මේ නන්නත්තර වෙච්ච තැන එක වචනයකින් විනාශයට වෙනස් කරන්න පුළුවන් කියලා. ඔබ ඇයි වහන්නේ? ඇයි හංගන්නේ? ඇයි රඟපාන්නේ? ඇයි උන්වහන්සේ ගාවට ගිහලා ඒ වටිනාකම ගන්නෙ නැත්තේ? අද තෙරෙස්ව ෆැවිල්ලාගේ මංගල්‍ය මගේ ප්‍රමාද. ඒකයි අපි සුදු ඇඳගෙන ඉන්නේ. ඇය ඇවිල්ලා මිස්සික් කෙනෙක්. ගැඹුරින් ස්වාමීන් වහන්සේට ගැඹුරු සම්බන්ධතාවයක හිටිය කෙනෙක්. ඇයගේ ජීවිතය වෙනස් වෙන්නේ අගොස්තු මුනිතුමාගේ කන්ෆෙෂන් කියන පොත කියවලා. පාපොච්චාරණය කියන පොත කියවලා. අගොස්තු මුනිතුමා පාපේ රාගයේ ලිංගිකත්වයේ වැටිච්ච විදිය හැම දුර්වලකමක් ඒ පොතේ තනි කර ලියලා තියෙනවා. එතකොට බලන්න ඒ පාපය ඒ ඇත්ත ස්වාමීන් වහන්සේ ගාවට ගනුදෙනු කරයින් පස්සේ වෙන ගැඹුරු අත්දැකීම මගේ ප්‍රමාන්තෙනි. ජීවිතේ වරද්දාගත්ත කෙනෙක්. වැරදිච්ච කෙනෙක්. හැබැයි වටිනාකම තියෙන්නේ වැරද්දේවත්. තමුන්ගේ යහපතේවත් නෙමෙයි. ස්වාමීන් වහන්සේ වදහා ගැනීමයි. මගේ ස්වාමීන් වහන්සේ එතකොට ඒ අදහා ගැනීම තුළ ඔබට පාරට්ටු කරගන්න දෙයක් නැහැ. ඒකයි රෝම පොතේ කතා කරන ඊළඟ වගන්තිය. යම් වැඩක් කරන කෙනෙකුට දෙන වේතනය පාරිතෝෂික දීමනාවක් හැටියට නොව ඔහුට ගෙවේ යුත්තක් හැටියට සලකුණු ලැබේ. ඒ කියන්නේ බෝනස් එකක් නෙමෙයි. ඒක පඩියක්. වැඩක් කරනනම් ගෙවන්න ඕනේ. හැබැයි ඇදහිල්ල තුල ඒ කියන්නේ මම කරන දෙයට ලැබෙන දෙයක් නෙමෙයි. උන්වහන්සේගේ තෑග්ගක් මගේ ප්‍රේමාන්තයනේ. ප්‍රශංසා වේවා. හලෙලූයා. ප්‍රශංසා වේවා. උන්වහන්සේ අද වචනේ කතා කරලා කියනවා අද සුවිශේෂී පරිසිවරයන්ගේ මගේ ප්‍රේමාන්තනේ බලන්න වචනේ කතා කරලා කියද්දී ඒ අතරතුරේදී ඔවුන් පෑගෙන තරමට දහස් ගණන් සමූහයක්
රැස්ව සිටියදී. උන්වහන්සේ පළමුකොට සිය ශ්‍රාවකයන්ට මෙසේ වදාරන්න පටන් ගත්සේක. දහස් ගානක් පෑගෙන තරමට සෙනග. හැබැයි උන්වහන්සේ කතා කරන්නේ ශ්‍රාවකයන්ට. ශ්‍රාවකත්වය කියලා කියන්නේ ජීවිතයේ ඇත්ත ස්වාමින් වහන්සේට දීලා උන්වහන්සේත් එක්ක ගමනක් යන අයට. උන්වහන්සේ කතා කරලා කියනවා බලන්න පරිසීවරුන්ගේ කුහකකම උන්වහන්සේ පළමුකොට සිය ශ්‍රාවකයන්ට මෙසේ වදාරන්න පටන් ගත්සේක. පරිසීවරුන්ගේ කුහකකම නැමැති මුහුන් වලින් පරිස්සම් වන්න. කියවගෙන යන්න. සැඟවී ඇති සෑම දෙයක්ම හෙළි කරනු ලැබේ. සෑම රහසක්ම ප්‍රකාශ කරනු ලැබේ. එබැවින් ඔබ අඳුරෙහි පැවසූ දේ එළියෙහි අසන්නට ලැබේ. ඇතුළු ගබඩාවලදී කනට කොඳුරන ලද දෙය පියසි මුදුනෙහි පළ කරනු ලැබේ. මගේ ආදර ප්‍රේමාන්තයනි පරිසීවරුන්ගේ මුහුන් වලින් පරිස්සම් වන්න. රැට පිටි නැලිය අරගෙන පිටිවලට ඊස් දාලා එක කලවම් කරනවා. කාටත් ඊස් පේන්නේ නැහැ. හැබැයි යටින් පිපෙනවා. උදේ තියෙන ප්‍රමාණය නෙමෙයි උදේ රෑ තියෙන ප්‍රමාණය නෙමෙයි උදේ වෙදි පිපිලා. ඒක ඇතුලෙන් වෙන්නේ. කුහකකම නැමැති මූන්. ඒ කියන්නේ මූනේ තියෙන්නේ වෙන දෙයක්. මූන් තියෙන්නේ ඇතුලේ. මූණ නිකන් වෙනමයි. මූන් වෙනමයි හොඳේ. එතනදී කුහකකම නැමැති මූන්. ඒ කියන්නේ ඒක ඇතුලේ ගනුදෙනුවක් කාටත් පේන්නේ නැහැ. ප්‍රෝඩාවක්, වංචාවක්. ස්වාමීන් වහන්සේ කතා කරලා කියනවා පියසි මුදුන් වලින් පියස එබැවින් ඔබ අඳුරෙහි පැවසූ දේ එළියෙහි අසන්න ලැබේ. ඇතුළු ගබඩාවලදී කනට කොඳුරන ලද දෙය පියසි මුදුනෙන් පළ කරනු ලැබේ. ගොඩාක් වෙලාවට රහසක් හංගගත්ත දෙයක් එකයි ඔබ බය වෙන්නේ. ඇයි හංගන්නේ? ඔබ දන්නේ නැති නිසා. ඔය වැරද්ද වහගන්නේ ඔබ ඒක කිව්වයි ඔබට ඒක නිවැරදි කරන්න බැරි නිසා. ඔබ නිවැරදි කරන්න පුළුවන් නම් ටිප්පෙක්ස් ගාලා නැත්ද මකලා ඕක වෙනම විදියට විසඳන්න පුළුවන් නම් ඔබ බය වෙන්නේ නැහැ. ඇයි ඔබ බය වෙන්නේ? ඔබ අදහන්නේ නැති නිසා. ඒක බහංගන්නේ. ඒක ප්‍රශ්නයක් වෙන්නේ. උන්වහන්සේ ඉස්සරහා දිගාරින්න බය වෙන්නේ. පුංචි දරුවා නිර්වතට බය නැහැ. නිර්වත කියලා ඒකට ප්‍රශ්නයක් නැහැ. මොකද අම්මා තාත්තා කියන තැනදී එයාගේ අවධානය වෙනම තැනක්. ආදම් ඒව නිර්වතින් හිටියේ බයක් ලැජ්ජාවක් නැහැ. හැබැයි පාපයත් එක්කයි. පාපයත් එක්කයි ලැජ්ජාව වහගන්නවා කියන කෙන්නේ. ආදම් ඒව කොලාතු වරගෙන වහගන්නේ. තමුන් නග්නයි කියලා දකින්නේ. ඒතර ඒ වෙනම ફોකස් එකක එයා අතරමං වෙන්නේ. නාස කියනවා මේ හැම දෙයක්ම එලි කරනවා. හැම දෙයක්ම එලි කරනවා. ඒ ඇත්ත ඔබව නිදහස් කරනවා. Truth will make you free. ඒ ඇත්තයි ඔබව නිදහස් කරන්නේ. එනිසා ඔබ බලන්න ඔබගේ ජීවිතයේ ඔබ හංගගෙන වහගෙන වෙච්ච දේ ඒ අතීත සිද්ධිය ඒකත් එක්ක ඔබ හංගගෙන වහගෙන ඉන්න තැන. ඒක ඔබ බය කරනවා. ඒක ඔබව හංගනවා. ඒක ඔබව රහසක් විදියට ඔබව නිදහස නැති කරන තැනකට වටනවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ස්වාමීන් වහන්සේ කියනවා ඒ හැම දෙයක්ම එලි කරනවා. අප බිය විය යුත්තේ කාටද? එනිසා බය නිසා හංගගෙන ඉන්න දේ එලි කරනවා නම් අපිට බය වෙන්න දෙයක් නැහැ. බය කෙනෙක් වෙන්නේ කොහොමද? බලන්න වචන. මාගේ මිත්‍රවරුනි කියන්න. මාගේ මිත්‍රවරුනි ශරීරය නසා ඉන්පසු අන් කිසිවක් කළ නොහැකි අයට බේරවන්න. අපි බය වෙන්නේ ඒ අයට. ශරීරය මරන්න පුළුවන් අයට බය වෙන්න එපා. උපරිම දේ තමයි ශරීරය මරන්න පුළුවන් අය. දැන් තාම එහෙම මරණ අය නැතුව ඇති නැද්ද? නමුත් ශරීරය මරණවට වඩා ශරීරය බඩගිනි වෙනවට ශරීරය නැති වෙනවට දුක් විඳිනවට දැන් ඒ ශාරීරික දුකක් මානසික දුකක් හැබැයි මේකට මාර බයයි අපි. ඒ නිසා තමයි ඒක නැති කරගන්න ඕනම දෙයක් කරන්න. ඒක නැති කරගන්න ඕන තැනකට යන්නේ. ඒක නැති කරගන්න ඕන කෙනෙක්ගේ ජීවිතේට බාල්දු වෙන්නේ.
එතකොට ඔබ බයයි. ඒ නිසා තමයි සල්ලි කියද්දී සල්ලි පිනවන්නේ ඔබගේ ඇඟනේ. අනිත් දේවල් පුරවන්නේ ඔබගේ ජීවිතයනේ. එතකොට මේ ජීවිතේ රැකගන්න අපි බාන්දු වෙන තැන. ඒ කියන්නේ ශරීරය නසන්න පුළුවන්. මතක තියාගන්න. නපුරට ඔබට පහර දෙන්න පුළුවන්. සමාජයට ඔබට වද දෙන්න පුළුවන්. ජේසුස් එක්ක යන ගමනේදී ඔබ දුක් විඳින්න පුළුවන්. ඒ වේදනාවට දුකට බය වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඒ වේදනාවට දුකට බය වෙච්ච ගමන්ම මගේ ප්‍රේමාන්තනේ ඊට පස්සේ ඒ බය කරන කෙනාට ඔබ කඩ යන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒ කෙනා කියන දේ කරනවා. එයාට බයයි. එයා නැති වුණොත් බයයි. එයා මෙහෙම රියැක්ට් කරොත් බයයි. ඒක අරයා කිව්වොත් බයයි. බ්ලැක්මේල් කරන්නේ එහෙමනේ. අපි බ්ලැක්මේල් ඉබේටම බ්ලැක්මේල් වෙලා ඉන්නේ. තේරුණාද කියන්නේ? එක්කෙනාට පිකනේ එක්කෙනාගේ දේවල් ඒක නිසා ජීවිතේ සිද්ධි වලට බයයි. අපි ගොඩාක් වෙලාට බය කරගෙන ඉන්න හදනවා. අනිත් අය බය කරගෙන තියාගන්නවා. නැත්නම් චාටු මස් දෙලා දුක් තියාගන්නවා. පාවිච්චි කරලා තියාගන්නවා. රසයන් දීලා තියාගන්නවා. ඇඟ පාවිච්චි කරන දීලා තියාගන්නවා. සල්ලි පාවිච්චි කරලා තියාගන්නවා. ඒ තනි ඉන්සිකියුරිටි එකක් මගේ ප්‍රේමවත්. තනි ඉන්සිකියුරිටි එකක්. මෙව නැති වෙන බයයි. මේ කිසිම බයක් උනාසට අදාළ නැහැ. ජීවිතේ හරි අපිට බැඳීම් තියෙනවා. අපි ජීවිතේ යැපෙන තැන් තියෙනවා. හැබැයි ඒව මත ජීවිතය යැපෙන තැනකට ගන්න නැහැ. ඒකයි ස්වාමීන් වහන්සේ කියන්නේ ඔබගේ ශරීරය මරලා ඊට පස්සේ මුකුත් කරන්න බැරි යාට බය වෙන්න එපා. ගොඩාක් වෙලාට බය වෙන්නේ එතන බාහිර ගනුදෙනු වලට බය වෙන්න. ස්වාමීන් වහන්සේ මේක පැහැදිලිවම කියනවා මගේ ප්‍රමාණය. ඔය එතනින් ඔබ නිදහස් වුණොත් මට මේ තැන මේ පුද්ගලයා මේ දේ මේ සිද්ධිය අතීතයේ ඒ වෙච්ච දේ ඒක දන්නේ එයා කිව්වොත් මොකද වෙන්නේ? මේ වහල් භාවයන් අත්තාල කරගන්න එපා. ස්වාමින් වහන්සේගේ අත්තාල්ල ගත්තයින් පස්සේ උන්වහන්සේගේ ඇස් වලින් ඔබව දකින්න ගත්තයින් පස්සේ ඒක වෙනස්, තනිකර වෙනස්. ඔබ උදේ පාන්දර යාඥාවට යනවා නම් සිද්ධි උන්වහන්සේගේ අතින් බාර ගන්නවා නම් සද්ද දාගෙන පුපුරගෙන කයක් ගහගෙන එන චරිත, ඒක මානසික වාරියන චරිත වලට ඔබ බය වෙන්නේ නැහැ. ජීවිතේ සිද්ධි, ආර්ථික පඩිය, ප්‍රොමෝෂන්, මේ කොරෝනා, එතකොට ඒ වෙච්ච අඩුපාඩු වලට ඔබ බය වෙන්නේ නැහැ. දැන් මොකක්ද හෙට මම දවස ජීවත් වෙන්නේ කොහොමද, බඩපුරව ගන්න කොහොමද කියලා ඔබ බය වෙන්නේ නැහැ. ඕන්නම් බඩගින්නේ මැරෙයි කියන තැනක ඉන්නේ. ඒක ඔබ විතරක් නෙමෙයි මගේ ප්‍රමාන්තේ. සමහරවිට ඔබට අමාරුයි ඔබගේ දරුවා දුක් විඳිනවා කියන තැනදී. දරුවා දුක් විඳිනවා කියන තැනදී. දරුවා දුක් විඳිනවා කියන තැනදී මම ආදරය කරන කෙනෙක් දුක් විඳිනවා කියන තැනදී සමහරවිට ඔබට චීප් තැනකට වැටෙනවා. තමුන් දුක් විඳිනවා වගේ නෙමෙයි. හැබැයි මතක තියාගන්න, ඒ දරුවා ඒ ස්ට්‍රගල් එකේ ජේසුත් එක්ක යනවා. ඔබට තියෙන ශක්තියක් වෙන්න මිසක් බාල්දු වෙන්න නෙමෙයි. ලෝකෙ කිසිම කෙනෙක්ට බාල්දු වෙන්න නෙමෙයි. කිසිම කෙනෙක්ට බය වෙන්නත් නෙමෙයි. ස්වාමීන් වහන්සේ කතා කරලා කියනවා බිය ඔබ විය යුත්තේ කාටද මම පෙන්නනවා. ඒත් ඔබ බිය විය යුත්තේ කවරෙකුටදයි මම ඔබට පෙන්වන්නේ. ඔබ නැසුණු පසු කියන්නේ ඔබ නැසුණු පසු නිරයේ හෙලීමට බලය ඇති තැනන් වහන්සේට බියවන්න. මේකට අපි කියන්නේ මගේ ප්‍රමාන්තයනේ දේව ගරුබිය. දෙවියන් වහන්සේට ඇති ගරුබිය. ඒක මනුෂ්‍ය බයක් නම් නෙමෙයි. අම්බෝ ජේසු කටපුච්චයි, අම්බෝ පැලෙන්න දෙයි, අම්බෝ දඬුවම් කරයි. ඒකක් නෙමෙයි ප්ලීස්. ඒක නෙමෙයි දේව ගරුබිය කියන්නේ. මගේ ප්‍රමාන්තයනේ රෙවරෙන්ෂල් fear. ඒක සුද්ධාත්මයන්න්. ඒ දේව ගරුබිය ඔබට හම්බෙන්නේ සුද්ධාත්මයන්න්ගේ. ප්‍රඥාවේ මුල් පියවර දේව ගරුබිය. ඒ කියන්නේ ඇත්තටම උන්වහන්සේ කවුද කියලා දන්නවනම් උන්වහන්සේගේ සුවහස් මහා අධිපතියන් සර්ව වල්ලභ වූ තැනන් වහන්සේ. උන්වහන්සේගේ විශාලත්වය ඔබට තේරෙනවා නම් ඔබ මේ සෙල්ලම් කරන්නේ දේවදූතයෝ පය ගහන්න බයතන යක්කු පිලුම් ගහනවා වගේ කියලා දැනගන්නවා නම් අපි මදනේ ඒ දේව ගරුබිය උන්වහන්සේ මෙච්චර මේ ස්වාමින් වහන්සේ
ඔබ ෆෝන් එක අතට ගන්නකොට ඔබ කතා කරනකොට ඒ පාරේ යනකොට ඒ සිද්ධියේදී මයි ප්‍රමාන්තනේ ඒ දෙවියන් වහන්සේගේ විශාලත්වය ඔබට පේනවා නම් ඔබගේ අරගලයේදී ප්‍රශ්නයේදී ඔබගේ පර්ස් එකේ හිඳෙද්දී ඔබ මිස්අන්ඩර්ස්ටෑන්ඩ් කරද්දී චෝදනා කරද්දී ඒ විශාලත්වය ඔබට තේරෙනවා නම් ඒක gift එකක් මගේ ප්‍රමාන්තනේ. උන්වහන්සේ කියනවා උන්වහන්සේට බය වෙන්න. හැබැයි උන්වහන්සේ කවුද? උන්වහන්සේ ඔබගේ තාත්තා. උන්වහන්සේ ඔබගේ දයාබර තාත්තා. ජේසුස් කතා කළා කියන්නේ බය වෙන්න ඕනේ උන්වහන්සේට විතරයි. හැබැයි ඒ මිනිස්සුන්ට බය වෙන විදිහ නෙමෙයි. ඒ තාත්තගේ ආදරය මට නැති කරගන්න බෑ. ඒ කනෙක්ෂන් එකෙන් අයින් වෙන්න බෑ. ඒකෙන් උන්වහන්සේව දාලා යන්න බෑ. ඒකට පිටුපාන්න බෑ. ඒක ආදරයත් එක්ක මුසු වෙච්ච බයක්. ඒක උන්වහන්සේගේ ජුවම් 4 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි වගන්තිය කතා කරලා කියන්නේ. ඒක ජුවම් 4:18 උන්වහන්සේ කතා කරලා කියනවා. මගේ ප්‍රේමවන්තයනි ප්‍රේමයේ බියක් ඇති නොවේ. ප්‍රේමය බිය දුරු කරයි. බියවීම දඬුවම් ලැබීමට සම්බන්ධ බැවින් බියවන්නා ප්‍රේමයේ සම්පූර්ණ වී නැත. ඒක වෙනම ආදරයක්, වෙනම බයක්. ඒක උන්වහන්සේ කතා කරලා කියන්නේ අද සුවිශේෂයේ. උන්වහන්සේ කතා කරලා කියනවා එසේය උන්වහන්සේට බියවන්නයි මම ඔබට කියන්නේ. තුට්ටු දෙකකට ගේ කුරුල්ලන් 5 දෙනෙකු විකුණනවා නොවේද? දෙවියන් වහන්සේ උන්ගෙන් එකෙකුවත් අමතක නොකරන සේක. කවුරුත් ගණන් ගන්න නැති තුට්ටු දෙකක් ගේ කුරුල්ලෝ. එහෙම තැනක මිනිස්සු බලන්න වටිනාකම. මිනිස්සු වටිනාකමෙන් තුට්ටු දෙකයි. ඒතර මිනිස්සයා තුල වටින්නේ නැති තැනක්. හැබැයි එතනවත් උන්වහන්සේ අමතක කරන්නේ නැහැ. උන්වහන්සේ යෙසාය 49:15 කතා කරලා කියනවා. යෙසාය 49:15 ඒ අමතක කිරීම ගැන උන්වහන්සේ කතා කරනවා. සමිදානෝ පිළිතුරු දෙමින් මෙසේ වදාළසේක. මවකට හැකිද කුසේ දරු බිලිඳ අමතක කරන්න? හැකිද ඇගේ ඈට ඇගේම කිරි දරුවාට පෙම් නොකරන්න? මවක ඇගේ දරුවා අමතක කළත් මම නම් කිසිදා නුඹ අමතක නොකරමි. මගේ ආදර ප්‍රේමාන්තයනේ මේ යථාර්ථය අපි අද ඉති කරගන්න. ගේ කුරුළු 1000ක් කියන්නේ ගණන් ගන්න නැති ගේ කුරුළු තුට්ටු දෙකක් වටින එයාගේ ජීවිතයට වෙන දේ උන්වහන්සේ දන්නවා. එච්චර attention to detail තියෙන තැන ඔබව උන්වහන්සේ අමතක කරයිද? ඒතර මෙතනින් ඔබ වටෙද්දී අවසාන වචනය ගන්න. අවසාන වචනේ කතා කරලා කියනවා ඔබගේ හිසකෙස් සියල්ල පවා ගණන් කොට ඇත. තට්ටේ තියන අයට අවුල් වෙනවා. වෙනම කතාන්තරයක්. තේරෙනවද? ගණන් ගන්න හිසකෙස් නැත්තම් මොනවද කරන්නේ නැද්ද? ඒ අය ගැන පස්සේ බලාගමු. සාමාන්‍යයෙන් අපි දන්නේ නැහැ මගේ ප්‍රබන්ධය අපේ කෙස් ගන්න. ඇඟිලි ගන්න නම් දන්නවා. අනිත් අය අවයව හරි. නමුත් කෙස් ගන්න. මේ මොකද ස්වාමීන් වහන්සේ කතා කරලා කියන්නේ? ඔබගේ ජීවිතය ඔබ දන්නවට වඩා මම දන්නවා. ඩීටේල්. ඒක උන්වහන්සේ සුචි කතා කරන්නේ ඔබගේ හිස්සකයක් වැටෙන්නේ නැහැ උන්වහන්සේ දන්නේ නැතුව. ඒ කියන්නේ හිස්සකේ වැටෙන්නේ නැතිනේ වැටෙනවා. ඔබගේ ජීවිතේ පීඩාව අරගල එනවා. හැබැයි උන්වහන්සේ දැනුවත්. ජේසු උන්වහන්සේගේ එකම පුතා එච්චර දුක් විඳනනම් මේ එකෙන් අදහස් කරන්නේ උන්වහන්සේ බලනවා උන්වහන්සේ අමතක කරන්නේ උන්වහන්සේ ළඟ ඉන්නවා ආදරය කියන එකෙන් ඒකේ මිම්ම ඇවිල්ලා මේ ලෝකයේ ඔබ මරන්න බැරි කෙනෙක් නැත්තේ නෑ. ශරීරය මරන්න පුළුවන් ගැන බය වෙන්න එපා. උන්වහන්සේ කියන්නේ ශරීරය මරන්න දෙන්නේ නෑයි කියලා. හැබැයි මරණයෙන් පස්සේ උන්වහන්සේ අතට ගන්නවා. ඔබගේ වේදනාව උන්වහන්සේ අපත යන්න දෙන්නේ නෑ. He will never let your pain go down drain. ඔබ දැන් කරන අරගලය උන්වහන්සේ වාසනාවකට පෙරලනවාමයි. දැන් උන්වහන්සේ මේ වෙලාවේ ඔබගේ ජීවිතේ වෙන සෑම සියලු සිද්ධියක් උන්වහන්සේ යහපතට පෙරලනවාමයි. එහෙම නැත්නම් ලෝකේ මට්ටමින් ආරක්ෂාවක් සුරක්ෂිතභාවයක් නෙමෙයි. රැකවරණයක් වටිනාකමක් නෙමෙයි. ඒතර ඔබගේ ජීවිතේ ස්වාමීන් වහන්සේ ආදරේ නම් ඔබගේ ඩිග්‍රී වැඩි වෙලා ඔබගේ accounts පිරීලා නැත්නම් FD සාර්ථක වෙලා එහෙම තැනක නෙමෙයි. එයා තැනක ගේ කුරුල්ල ලෝකයේ මිම්මෙන් මනින විදියට නෙමෙයි ස්වාමීන් වහන්සේ ඔබ මනින්නේ. අවසාන වචනේ කතා කරලා කියනවා. බිය නොවන්න ඔබ ගේ කුරුල්ලන් රාශියකට වඩා අගනේ. මගේ ආදර ප්‍රේමාන්තියනේ
අද අපි ජේසුට අපි අතරට එන්න කියන්නේ ඒ වචනයත් එක්ක. උන්වහන්සේ කියන බය වෙන්න එපා. ඔබ ගොඩාක් වටින කෙනෙක්. වටිනවා නම් අනිවාර්යෙන් රකින්න. වටින්නේ නැති පාරේ තියෙන ගල් බොරළු නැක එකක්වත් වටින්නේ නැහැ. ඒ වටින්නේ නැත්තේ අපිට වටින්නේ නැති නිසා. ඒ වගේම ඉස්සර මණික් වැටෙන්න වටින්නේ නැතුව ඇති. මණිකුත් ඔම තියෙන්නේ නැති. හැබැයි වටිනවා කියලා දැනගත්ත ගමන් ඒ මණිකුත් ගලක් නේ. එතකොට මේක වටින්න ගත්ත ගමන් තමයි අපි රකින්නේ. එතකොට අරවා පායට පෑගිලා පයින් ගහගෙන යද්දි මණික් කැටේ තමයි ෂෝකේස් එකේ තියෙන්නේ. ඒක ලොකර් එකේ තියෙන්නේ. මොකද වටින නිසා රකින්නවා. රකින්නවා නම් බය වෙන්න දෙයක් නැහැ. එනිසා යකා ඔබ වරගෙන යන මේ කනෙක්ෂන් එක බලන්න. ඔබ පාපයත් එක්ක ඔබ වටින්නේ නැති තැනකට අරගෙන වටින්නේ නැත්නම් ඔබ රකින්න කෙනෙක් නැහැ කියලා රකින්න නැත්නම් ඔබ බය වෙන්නට ඕනේ. බය කරලා ලෝකයේ තුල වහල් කරලා ලෝකයේ වටිනාකම් වල වහල් කරලා ලෝකයේ සංරක්ෂණයක ඔබ ඉන්ෂුරන්ස් වල ඔබ වහල් කරලා ලෝකයේ මට්ටමෙන් හිර කරලා මගේ ප්‍රමාන්තනේ ඔබ විනාශ කරන සැලැස්ම කඩමු. ස්වාමීන් වහන්සේ ගාවට ඇත්ත අරන් යමු. ඒ ඇත්ත අරගෙන ගිහලා උන්වහන්සේගෙන් වටිනාකම අයිති කරගෙන ජීවිතයේ උන්වහන්සේ තුල ඔබගේ ජීවිතයේ අර්ථය අඳුර ගන්න ජේසුට අපි අතරට එන්න කියමු. මගේ ප්‍රමාන්තනේ